සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ pi බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ pi ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ pi සංඝං සරණං ගච්ඡාමි တတိယံ pi බුද්ධං සරණං ගච්ඡාමි Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Sadhu sadhu සීලේ සමාදන් සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මෙම සීලය මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා සාදු 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 ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති
සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ හේතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුති සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සනදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සනදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු පළමුවෙන්ම මාහට උතුම් සීසත් ධර්මය කියාදී උතුම් පැවිදි බව ලබා දුන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපගේ නමස්කාරය වේවා. සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් ඔබ සූදානම් වන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් සීසත් ධර්මයෙන් ගොඩක් ශ්‍රවණය කරන්න. ඔබගේ ජීවිතයට සූත්‍ර දේශනාවක් ඉගෙන ගන්නයි අද දවසේ මේ සූදානම් වන්නේ. ගිය සතියේ මම කියලා දුන්න දේශනාව මතකද? ගිය සතියේ මොකද්ද කියලා දුන්නේ? හරියටනේ. මොකද්ද කියලා දුන්නේ? ඒක මතක් කරලා පස්සේ ලා කියන්න. දවස් 6ට හොඳ වචන කතා කරනවා. දේශනාවේ නම මොකද්ද? හරි එහෙම එක තමයි. ඒක මතක් කරලා කියන්න කියලා. ඔන්න අද දේ කියලා දෙන දේශනාවේ නම තමයි අද තියෙන්නේ මේ දේශනාව සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේ. මොකේද තියෙන්නේ? සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේගේ මේ දේශනාවේ නම තමයි ආක්‍රෝෂ සූත්‍රය. මොකද දේශනාවේ නම? ආක්‍රෝෂ සූත්‍රය. ඒ කියන්නේ ආක්‍රෝෂ කියන භාරද්වාජ බ්‍රාහ්මණයාට දේශනා කරපු දේශනාව තමයි අද දේශනාවේ නම. මොකද දේශනාවේ නම? ආක්‍රෝෂ. ඊළඟ සතිය අහනකොට මතක තියෙන්නේ. එතකොට පින්වත්නි, සාමාන්‍යයෙන් මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ ලෝකයේ ධර්මයේ දේශනා කරන්නේ මේ ලෝක සත්වයන්ගේ අපි හැමෝම මේ උපදින සියලු ලෝක සත්වයන් රාග දේශ මොහ සහිතවද උපදින්නේ රහිතවද? සහිතව උපදින්නේ. අපි හැමෝම රාගය සහිතවයි උපදින්නේ. අපි හැමෝම දේශය සහිතවයි උපදින්නේ. අපි හැමෝම මෝහය සහිතවයි උපදින්නේ. ඒ නිසා අපි වහා ශනේ අපේ ස්වභාවයක් තියෙන අකුසලයේ බැඳෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ රාග දේශ මොහ සහිතව බෝසතාණන් වහන්සේ ඉපදිලා උන්වහන්සේ මේ ලෝකේ ප්‍රථම වතාවට මේ ගුරු උපදේශ රහිතව මේ මහා භද්‍ර කල්පේ සතරවෙනි වතාවට මේ රාග දේශ මොහ දුරු කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වෙනවා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ දුරු කරනකොට මේ හිතේ තියෙන අකුසල දුරු කරනකොට මේ ලෝකේ කවුරුත් ඒ වෙනකොට රාග දේශ මොහ දුරු කරපු පිරිසක් හිටියේ නෑ. හැමෝම හිටියේ රාගයෙන්, දේශයෙන්, මොහෙන් සතුටු වෙන පිරිස. දැන් අපේ හිතේ ස්වභාවයක් නැද්ද?
රාගෙන් සතුටු වෙන ගතිය. අපේ හිතේ තියෙන දේශයෙන් සතුටු වෙන ගතිය. නේද? තියෙනවා. අපේ හිතේ තියෙන මෝහයෙන් සතුටු වෙන ගතිය. ඒක ලෝකයේ සියලු සත්‍යයන් රාග දේශ මෝහ නිසා සතුටු වෙනවා. ඒක ආදීනවසී කියලා මේකෙන් දුක් විඳිනවා කියලා දකින්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ තමයි බෝසතාණන් වහන්සේ එකටම දැක්කේ මේ රාග දේශ මෝහ නිසා ලෝක සත්‍යය දුක් විඳිනවා. කියලා උන්වහන්සේ තමන්ගේ හිතේ තියෙන මේ අකුසල් දුරු කරන්න පටන් ගත්තා. අපි සාමාන්‍ය ලෝකයේ කෙනාගේ ස්වභාවය තමයි මේ අකුසල් හිතේ තියාගෙන මේ අකුසල් වලින් සතුටු වෙනවා. එහෙම එකක් තමයි සාමාන්‍ය කෙනාගේ ස්වභාවය. ඒතකොට සාමාන්‍ය කෙනා කියන්නේ කාටද? අපිට වෙන කෙනෙකුට නෙමෙයි. මේ සසරේ යන සියලු දෙනාගේ ස්වභාවය තමයි රාග දේශ මොහ වලින් සතුටු වෙවීම. ඒක පීඩාවක් කියලා දකින්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒක මේ ධම්මං මෙහෙම කියනකොට හිතන්නකෝ දැන් අනාගාමී ස්වාමීන් වහන්සේ නමක් හිටියා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. ඒක ස්වාමීන් වහන්සේ නම හොඳට බණ භාවනා කරලා වෙර වීර්ය කරලා අනාගාමී වුණා. අනාගාමී වෙලා ඒ ස්වාමීන් වහන්සේ මේ කාමය සම්පූර්ණ අතහැරලා. ඒතකොට අනාගාමී වෙච්ච ශ්‍රාවකේ කොහෙද උපදින්නේ? බ්‍රහ්ම ලෝකේ. කය මේ මරණින් මත්තේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල ඉපදිලා එහෙදි පිරිනුවම් පානවා. ආයේ මෙහෙට එන්නේ නැහැ. එතකොට මේ ස්වාමීන් වහන්සේලා අදහසක් ආවා අනේ එහෙනම් මම ඊටු ටික මේ බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා කරගන්න. ඒතර බලන්න මේ අකුසලයේ තියෙන ස්වභාවය දැන් අනාගාමී ශ්‍රාවකයාටත් එහෙම හිතෙනවා. ඉපදීම ඒ අනේ මට මේ ඊටු ටික එහි ගිහිල්ලා කරනවා. මේක භාග්‍යතුන් වහන්සේ දැක්කා. උන්වහන්සේ වෙර වීර්ය කරන්නේ නැතුව එහි පාඩු ඉන්නවා. ඒතර භාග්‍යතුන් වහන්සේ මේ විස්තරය අහනකොට මේ ස්වාමීන් වහන්සේ කිව්වා මේ ස්වාමීනි මේ මම ඊටු ටික මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා කරනවා. භාග්‍යතුන් දේශනා කළා පින්නත් මහණ අසෝචි ටිකක් තිබුණා ගඳයි ගොඩක් තිබුණත් ගඳ ගඳමයි. ඒක තථාගතයන් වහන්සේලා ඉපදීම වර්ණනා කරන්නේ නැහැ. එතකොට ඒ අනාගාමී වෙනවා කියලා කියන්නේ රූප රාග, අරූප රාග, මාන, පටිඝ, උද්ධච්ච මේ ඔක්කොම අවිජ්ජා ඔක්කොම මේ ප්‍රහීන කරලා තියෙනවා. කළා සුද්ධාවාසයේ කියලා දැන් තමයි හැබැයි ඒ ස්වභාවයෙන් හිටපු ස්වාමින් වහන්සේ ඉපදෙලා වෙන තැනකට උපදින්න ආසා කළා. මාන හිතේ ඇතුලේ යම් අකුසලයේ තිබ්බහම වෙන දේවල්. දැන් එතකොට දැන් මේ අපිට දැන් ඔය දැන් මම දැන් කියන්නේ රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, පටි අවිජ්ජා ඒවනික මහා අමාරු වචනනේ අහලා පුරුදුත් නෑ. ඒක හැබැයි දැන් අපිට එච්චර ගැඹුරට යන්න ඕනේ නෑ. අපිට තියෙනනේ දැන් ඔය දැන් තියෙන අපිට මොන රාගද තියෙන්නේ? රූප රාග. රූප රාග තේරෙන්නේ අපිට. අපිට තියෙන මොන රාගද? වාහනේට රාගය තියෙනවා. රත්තරන් බඩු වලට රාගය තියෙනවා. ගෙවල් දොරවල් වලට රාගය තියෙනවා. අපිට තියෙන්නේ අපිට මේ ලාභක දේවල් වලට අපිට තියෙන්නේ. එතන ඉඳලාම අපි ඇලිලා තියෙනවා. එහෙම ස්වභාවයක් අපිට තියෙනවා. එතකොට අපේ හිතේ තියෙන මෝහය, ඒක මෝහය මුල් වෙලා තියෙන අකුසල වල ස්වභාවය හිතා ගන්න. අර වගේ අනාගාමී ශ්‍රාවකයෙක් සසරට බැඳෙනවා නම් අපි කියන්නේ අපි මේ පුංචි දෙයකටත් ඇලිලා නෙන්නේ. ෆෝන් එකට ඇලිලා තියෙනවා. ඊළඟට ගෙවල් දොරවල් වලට ඇලිලා තියෙනවා. ආස කරන පුද්ගලයන්ට ඇලිලා තියෙනවා. හරි වැඩි දෙයක් ඕනේ හම්බෙන පඩියටත් මාන්නේ ඇතිලා දන්නේ. ඒකටත් වාග්ය ඇතිලා තියෙනවා. මට මෙච්චර හම්බ වෙනවා කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවා. ඒකටත් අපි සසරේ ඇලෙන විදිහට තමයි අපි කල්පනා කරන්නේ. එතකොට නැත්තම් මේකට ආයෙ වෙනම ඇලෙනවා. අයියෝ මට නෑ වෙන්නේ කියලා. එතකොට මේ අපේ ස්වභාවය එහෙම එකක්. ඒකවල බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හිතේ තියෙන ස්වභාවය තමයි හැම මොහොතකම මේ යන තැන ඇලි ඇලි සසරට හේතු සකස් කරනවා. මොනවද කරන්නේ? යන තැන හිත ඇලෙනවා. ඇලිලා මොකද කරන්නේ? නැවත උපතකට හේතු සකස් කරනවා. එතකොට මේ අපි කියන්නේ අපේ හිතේ ස්වභාවය ඒ වගේම තමයි. ඒ නිසා බුදුරජාණන් වදාලා හැම මොහොතකම මේ සිතේ පවතින ස්වභාවය තේරුම් ගන්න. මොකද්ද කිව්වේ? හැම මොහොතකම මේ සිතේ පවතින ස්වභාවය තේරුම් ගන්න. කවදා හරි වල්ලාද මේ දවසේ වැඩ කර කරන මට දැන් මේ මම මේ මොනවද මේ හිතන්නේ කියලා කල්පනා කරනවා.
නැත්තම් ඒක කල්පනා කරනකොට ඔය කල්පනා කර කර යනවා ආශ්වාසය. දවසකට හදින අනේ මට මේක හිතන එක ගැලපෙන්නේ. කියලා හිතෙනවා එහෙම හිතෙනවා අඩුයි. වැඩිපුර මොකද? හිතන දේ හිතා යන එක කරන්නේ. ඒක තමයි සසරේ යන කෙනාගේ ස්වභාවය. හැබැයි ඒක ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය අන්න එහෙම හිත හිතා ගිහිල්ලා මිනිස්සු ගොඩ දෙනෙක් අමාරුයි. බොහෝ දුකක් උරුම කරගන්න. එහෙම දේශනාවක් තමයි මේ දේශනාව අහලා ඇතියෝ මේ අය. එහෙම දේශනාවක් තමයි අද දැන් මම කියන්නේ. මේ දේශනාව මේ හිත හිතා යන අයට වෙන දේවල්. එතකොට මේ ආක්‍රෝෂ කියලා හිතිය ඒ කාලේ බ්‍රහ්මණේ. කවුද නම මෙයාගේ? ආක්‍රෝෂ. ඒ කාලේ මාන්නේ හිටපු පිරිසක් නේ බ්‍රහ්මණයෝ කියන්නේ. දැන් අද කාලෙත් ඉන්නවනේ යම් මාන්නෙන් ඉන්නන්නේ. දැන් සමහර කෙනෙක් ඉගෙන ගත්තා නම් එයාට මාන්නේ එනවා. ඊට පස්සේ උසස් කුලයක නම් එයාට ඒකෙන් මාන්නේ එනවා. හොඳ රස්සාවක් කරනවා නම් ඒකෙන් මාන්නේ එනවා. එතකොට මේ ඒ කාලේ තිබිච්ච පිරිසක් හිටියා බ්‍රහ්මණයෝ කියලා. ඒ අය මාන්නේ අමත් අධික පිරිසක්. අපි තමා මේ ලෝකේ ඉන්න උසස් අය කියලා දරාගෙන හිටපු පිරිසක්. ඉතින් මේ ආක්‍රෝෂ කියන බ්‍රහ්මණයත් මේ ලොකු මාන්නයකින් හිටපු කෙනෙක්. දවසක් අපේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනේ වැඩ ඉන්න කාලේ වේළුවනේ කියන්නේ කොහෙටද? වේළුවනේ කියන්නේ කොහෙටද? ලබති වේළුවන. වේළුවනාම කියන එකේ මොකක්ද තියෙන විශේෂත්වය නිකම්ම? ලේනොන්ට. හා? ලේනොන්ට. වේළුවනාමේ කවුද පූජා කරේ? බිම්බිසාරද. දන්නවනේ මේ අම්මලා හරි හොඳයි. මේ බුද්ධ ශාසනයේ තිබිච්ච පළවෙනි ආරාම පූජාව කළේ බිම්බිසාර රජු. භාගතුන් වහන්සේ ගිහි කාලයක පැවිදි වෙලා සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් ඉඳලම රූපේ දැකලා පැහැදුනානේ බුදුරජාණන් වහන්සේ. පැහැදිලා බිම්බිසාර රජු පිණ්ඩපාතේ වඩින අපේ බුදුරජාණන් බෝසතාණන් වහන්සේ පැවිදි රූපේ පැවිදි වෙලා තාම සම්බුද්ධත්වයට පත් වෙලා නැහැ. දැකලා පැහැදුනා. පැහැදුනේ බාහිර රූපයට. දැකලා කල්පනා කළා මේ බිම්බිසාර රජු මේනා විශේෂ කෙනෙක්. මෙයාව මගේ රාජ්‍ය තියාගන්න. කියලා බිම්බිසාර රජු ගිහිලා වන්දනා කළා මේ අපේ බුදුරජාණන් වහන්සේට කියා දෙනවා ස්වාමීනි ඔබ වහන්සේ යම් සැපයක් බලාපොරොත්තු වෙන්නම් පැවිදි වුණේ මගේ රාජ්‍යයෙන් භාගයක් දෙන්න. අපි දෙන්න මේ මගේ රාජ්‍යයෙන් භාගයක් දෙන්න අපි දෙන්න මේ රාජ්‍ය රජකම් කරගෙන ඉන්නේ. ඒකෝට සැප හොයලා සමහර අය යනවානේ. රට ආවේ සැප හොයාගෙනනේ. පස්සේ අන්න ඒ වගේ එකක් හොයාගෙන නම් මහාන වුණේ මම මගේ රාජ්‍යයෙන් භාගයක් දෙන්න. ඒ කියන්නේ දැන් මේ බුදු කෙනෙක්ටද? නෑ නිකම් පැවිදි වෙලා. දැන් ගිහි ගෙහින් නික්මලා නිකම් පැවිදි වෙච්ච කෙනාට විතරයි. බාහිර රූපේ දැක්ක පමණයි. පැහැදිලිද? ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. බෝසත්තාව කියලා කිව්ව මේ නිර්වාණ සැපයක් කියන්නේ දුකක් නැති තැනක් හොයාගෙන යනවා මිසක් දුකක් තියෙන තැනක් හොයාගෙන යනවා නෙමෙයි. එදා තමයි ආරාධනා කළේ අනේ ස්වාමීනි ඔබ වහන්සේ යම් දවසක යම් අවබෝධයක් ලැබුවොත් දුකක් නැති තැනක් ස්පර්ශ කළොත් අවබෝධ කරගත්තොත් පළමුවෙන්ම එන්නකෝ මගේ රාජ්‍යයට. මට දන්පෙන් පූජා කරන්න ආසාවක් තියෙනවා ඔබ වහන්සේට. යම් සම්බුද්ධත්වයක් ලැබුවොත් එදාට මගේ රාජ්‍යයට පිණ්ඩපාත වෙනවා. අන්න එහෙම පිණ්ඩපාතේ වඩිනකොට පූජා කරපු පළවෙනි ආරාමයේ තමයි බිම්බිසාර රජතුමාට ආසාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාන් පස්සේ වැඩියා. වැඩියාම මේ ඇහැට පේන සීමාව බුදුරජාණන් වහන්සේ තියා ගන්න ආසාවක්. පළවෙනි වතාවට බුදුරජාණන් වහන්සේට ආරාමයක් පූජා කළා. ඒක මේ ගෙවල් මේ කුටි හදලා නෙමෙයි. උණගස් තියෙන වේළුවනයක්. රජතුමාගේ උයන උණගස් තියෙන බුදුරජාණන්ට පූජා කරපු පළවෙනි ආරාමය වේළුවන. අන්නේ වේළුවන ආරාමයේ තමයි ඒ දවස්වල බුදුරජාණන් වැඩ හිටියේ. වැඩ හිටිනකොට එකපාර මේ ආක්‍රෝෂ කියන මේ ආක්‍රෝෂ භාරද්වාජ කියන මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා මහා හයියෙන් අසතුටි කෑ ගහන්න පටන් ගත්තා. බුද්ධ දේශනාවේ තියෙන මේ හරි හයියෙන් නොහොබින වචන වලින් අසභ්‍ය වචන වලින් ඒ කියන්නේ උත්ත වචන කියලා තියෙනවා.
කෙනෙකුට අහන් ඉන්න බැරි පරුස වචන වලින් ආක්‍රෝෂ පරිභව කරන්න පටන් ගත්තා. දැන් මේ කිසි වරදක් කරපු නැති බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කෙනෙක් මහා හයියෙන් දේශ සිතින් අසතුටින් අසභ්‍ය වචන වලින් පරුස වචන වලින් ආක්‍රෝෂ පරිභව කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මෙහෙම බණිනකොට බුදුරජාණන් වහන්සේ නිහඬව අහගෙන හිටියා. දැන් අපිට මෙහෙම ඇවිල්ලා බැලුවොත් මොකෝ වෙන්නේ? අපේ ඇඟේ තියෙන ලේ ධාතුව මොකද වෙන්නේ? එකපාර ලේ ධාතුවේ ගමන වේගය වැඩි වෙනවා. ඊට පස්සේ මොකෝ වෙන්නේ? ඊට පස්සේ පෙරලා අපිත් මොනවා හරි කරනවා. හැබැයි බුදුරජාණන් බලන්න මේ ලෝකේ අවබෝධ කරපු කෙනයි මේ ලෝකේ අවබෝධ කරපු නැති කෙනාගේ වෙනස. මේ ලෝකේ ධර්මයේ තුල හික්මෙන කෙනයි ධර්මයේ හික්මෙන්නේ නැති කෙනාගේ ස්වභාවය දැන් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. දාගෙන බලන්න දැන් තමන්ට දැන් මම කොහොමද කියලා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පරුස වචන වලින් බැනගෙන යනකොට භාග්‍යවතුන් වහන්සේ නිහඬව අහගෙන ඉඳලා මෙයා දැන් අහගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ නැවත පරුස වචනේ බයින්න පටන් ගත්තා. පරුස වචනේ බැනලා මේ මනුස්සයාට හැටි වැටුණා. මේ පොඩි වෙලාවක් බැනලා නෙමෙයි බොහෝ වෙලාවක් බැනලා. හැටි වැටුණායින් පස්සේ මෙයා පොඩ්ඩක් කට වහගත්තා. කියෝල ඉවර වෙන්න බෑනේ. ඉතින් මේව කට වහගත්ත ගමන් බුදුරජාණන් වහන්සේ පින්නත් බ්‍රාහ්මණය මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නේ. අහන්න කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පින්නත් බ්‍රාහ්මණය ඔබේ නිවසට කවුරු හරි ලේ ඥාතියෙක් හරි හිත මිත්‍රයෙක් හරි කවුරු හරි දැන් ඔන්න ඔයාගේ ගෙදරට එනවා. එනකොට ඕගොල්ලෝ මේ ගෙදර කැවිලි පෙවිලි හදාගෙන ඉන්නවා. බලාපොරොත්තු වෙනවා. කවුරු හරි එනවා කියපුවම ඉන්නවා නේද? බැරි වෙලාවත් ඒ පිරිස ආවේ නැත්තම් මොකද කරන්නේ කියලා. දැන් අපි හදාගත්ත ඒවා අපිම කනවා. දැන් තරහ ගිල්ලා නෙන්නේ. අපි හදාගත්ත ඒවා අපිම කනවා. ඊට පස්සේ බුදුරජාණන් එහෙනම් බ්‍රාහ්මණය දැන් ඔයගොල්ලෝ හදාගත්ත කෑම බීම ඕගොල්ලෝම කනවනේ. ඒ අය ආවේ නැත්තම් ඒ වගේ එකව පින්නත් බ්‍රාහ්මණය දැන් ඔයා මෙච්චර වෙලා මට පරුස වචනෙන් දැන් ඔය බැන්නනේ. මට දැන් ගොඩාක් දේවල් කිව්වනේ. ඔය එකක්වත් මම බාර ගන්න නැහැ. ඒ නිසා ඒවා ඔබම ඒවා ටික තියාගන්න. පෙරලා ඔබම තියාගන්න. ඒක මට එපා. බලන්න මේ ප්‍රශ්නයකට කතා කරන විදිය බුද්ධ චරිතයේ අපි ධර්මයේ අධ්‍යයනය කරනකොට අපිට පේන පුදුම හරි ලස්සනයි. මේ ප්‍රශ්න වලට මූල දෙන විදිය. මනුස්ස ලෝකයේ ගොඩ දෙනෙකුට නැත්තේ එහෙම ඥානයක් ප්‍රශ්නයකට මුහුණ දෙන්න. අපිට එහෙම දැන් මේ වෙනකොට මෙහෙම සිද්ධියක් අපිට වුණා නම් විනාඩි 5ක් අහගෙන ඉන්න පුළුවන් කවුරුහරි බලන්නේ. ඇත්තටම අමාරුයි. මම කියන්නේ දැන් මටත් අමාරුයි. ඒකයි කෙලෙස් සහිත කෙනාගේ ස්වභාවය. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ හින්දා බ්‍රාහ්මණය ඔය ආක්‍රෝෂ කර මේ ඔබ මේ ලෝකේ තථාගතයන් වහන්සේ කියලා කියන්නේ වෛර කරන්නේ නැති කෙනෙක්. වෛර කරන්නේ නැති කෙනෙක් උදෙසා ඔබ වෛර කළා. ඊළඟට කෝ භාග්‍යවතුන් වහන්සේ කා සමගවත් කිපෙන්නේ නැහැ. කා සමගවත් කිපෙන්නේ නැති තරහ ගන්නේ නැති බුදුරජාණන් වහන්සේ සමග ඔබ තරහ ගත්තා. ඊළඟට කෝ කා සමගවත් රණ්ඩු වෙන්න යන්නේ නැති තථාගතයන් වහන්සේ සමග ඔබ රණ්ඩු වෙන්නා. ඊළඟ ඒ වගේම මේ කාගෙන් හැබැයි කා සමගවත් තථාගතයන් වහන්සේ රණ්ඩු වෙන්න කිපෙන්න යන්නෙත් නැහැ, රණ්ඩු වෙන්න යන්නෙත් නැහැ, ගහ ගන්න යන්නේ නැති නිසා ඕක මට අයිති නෑ. හරියට නිකන් අර ගෙදරට ආවේ නැත්තම් දැන් ගෙදරට කෙනෙක් කණ්ඩාවේ නැත්තම් ඒ කෑම මට වගේ මට ඕව අයිති නෑ. ඒ නිසා ඔය ටික ඔබම තියාගන්න. ඒ වෙලාවේ මේ බ්‍රාහ්මණයාට හරියට ලැජ්ජයි. තවත් තරහ ගියා. කිව්ව දේ අනිත් පැත්තටනේ දැන් බුදු තථාගතයන් නම් දේශනා කරන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ බ්‍රාහ්මණයා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ ඔබ වහන්සේ රජවරුන්ට බණ කියනවා. මහා ඇමතිවරුන්ට ගොඩාක් ප්‍රසිද්ධයට බණ කියනවා. හැබැයි මම මේ කිව්ව වචන ටිකට තරහා ගියා නේද කියලා. අර කිව්ව වචනෙට මෙයා හිතුවේ මොකද? බලන්න ඒ කියන්නේ අර වැරදි විදියට කල්පනා කරන කෙනා හැම මොහොතකම කල්පනා කරන්නේ කොහොමද? වැරදි විදියට.
දැන් බුදුරජාණන් දේශනා කළා ඕක මට අයිති නෑ. මොකද මම තරහ ගන්නේ නැති කෙනෙක්. ඔබ තරහ අරන් මට කෑ ගහනවා. ඒ නිසා ඕක මට අයිති නෑ. ඕක ඔබම තියාගන්න. තරහ. මම රණ්ඩු වෙන්නේ නැති කෙනෙක්. ඔබ මාත් එක්ක රණ්ඩු වෙනවා. ඒ නිසා ඔය රණ්ඩුව ඔබම තියාගන්න. මම ගහ ගන්න යන්නේ නැති කෙනෙක්. ඒ නිසා මේ ඔබ මාත් එක්ක ගහ ගන්න වෙනවා. මේ මොනවද මේ? ඒ නිසා ඔබම ඒක තියාගන්න. ඒ වෙලාවේ මෙයා අහන එහෙනම් තාත්තා ගෞතමයන් වහන්සේට කේන්ති ගියා නේද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උදානයක් පාන කළා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ බ්‍රාහ්මණය දමනය වුණ කෙනෙක් ඒ වගේම යහපත් ජීවිතයක් ඇති කෙනෙකුට අවබෝධයෙන් යුක්තව දුකින් නිදහස් වුණ කෙනෙකුට උපශාන්ත බවට පත් වුණ කෙනෙකුට අකම්පිත සිත් ඇති කෙනෙකුට කවදාවත් ක්‍රෝධයක් හටගන්නේ නැහැ. මොනවා කියන අයටද? දමනය වෙච්ච කෙනෙකුට. ඊළඟට යහපත් ජීවිතයක් ඇති කෙනෙකුට අවබෝධයෙන් දුකින් නිදහස් වෙච්ච කෙනෙකුට උපශාන්ත කෙනෙකුට කවදාවත් හිතක ක්‍රෝධයක් හටගන්නේ නැහැ. ඒක ක්‍රෝධයක් හටගන්නේ කාටද? ආයෙත් දැන් කියන්නේ දමනය වෙච්ච නැති කෙනෙකුට. හරියට කියන්නේ අපි කියන්නේ අපි දැන් කියන්නේ අපෝ සත්තු වගේ කියන්නේ. ආපෝ යක්ෂයෝ වගේ කියන්නේ බණිකන් කියනවා. ඊළඟට කියන යහපත් ජීවිතයක් නැති කෙනෙක්. ඊළඟට කවද? අවබෝධයකින් දුක තේරුම් ගත්ත නැති කෙනෙක්. උපසාන්ත බවට පත් වෙච්ච නැති කෙනා තුලයි ක්‍රෝධය තියෙන්නේ. දැන් මම කියන දේ මේ තේරෙනවද? එතකොට මේ මෙහෙම ක්‍රෝධයේ තියෙන කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාලා කවදාවත් මේ ක්‍රෝධය නැමැති මේ දුෂ්කර යුද්ධේ ජයගන්නේ නැහැ කවදා. ක්‍රෝධය කියලා කියන්නේ කොහොම එකක්ද? තරහ කියන කේ දුෂ්කර වූ යුද්ධය. ඒකෙන් කවදාවත් ජය ලබන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් Taman ගැන කිපුණට පස්සේ ඒ කිපුණ කෙනාට පෙරලා කිපුණොත් ඒ කෙනා හානි කරගන්නේ Tamanටමයි. මොකක්ද කිව්වේ? යම් කෙනෙකුට තරහ ගියයින් පස්සේ ඒ කෙනා තරහ ගියනවා අපි දැකලා පෙරලා මොකද වෙන්නේ? පෙරලා අපි කිපුණොත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ Tamanටමයි කව හානිය කරගන්නේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ වදාලා Taman ගැන කිපෙන කෙනාට පෙරලා කිපෙන්නේ නැත්නම් ඔහු තමයි කුවා මේ දුෂ්කර වූ යුද්ධේ ජයගන්නේ. ඔන්න Taman ගැන තරහ යනවා. දැන් හිතන්නකෝ දැන් මේ වැඩ කරන දැන් බොස්ලා ඉන්නවනේ. බොස්ලා දැන්නම් අපිට තරහ යන්නේ නැහැ. තරහ යනවා. ආයි කතා ගන්න යන්නේ මේක මේ මට මොකයි වෙන්නේ කියලා හිතනවනේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ දුෂ්කරම දේ තමා කිව්වා. එහෙම පෙරලා Tamanට කිපෙනොත් කිපෙන කෙනෙක් උදෙසා අපිට පුළුවන් නම් කිපෙන්නේ නැතුව ඉන්න. තරහ ගන්නේ නැතුව ඉන්න. ඒක තමයි මේ ලෝකේ තියෙන දුෂ්කරම යුද්ධයෙන් ජයගත දේ. ආස නැද්ද මේ ලෝකේ තියෙන අමාරු දේවල් කරන්න? මේ ඔය රස්සාවක් කරනවා කියන එක හරි ලේසියි. දැන් මේ සීතලයිනේ දැන් මේ සීතලයිනේ. මේ මොන සීතලද දැන් ඇමරිකාවේ සමහර පැතිවල දැන් මේ වෙලකට රෙයින යන්නේ. ඒ මිනිස්සු රස්ස උදේ පාන්දර නැගිටලා රස්සාවට යනවා. ඒතර අපි දාමාරුවේ කිව්සේ ඒ මිනිස්සු දාමාරුවේ. ඔය කැනඩාවේ මේ නැස ට්‍රේන් යනවා දැන්. හිතන්නකෝ දැන් මෙහෙම තියෙනවනේ දැන් ඔය රින යන පැත්තේ. ඒ මිනිස්සු දාමාරුවේ ඉන්නේ අපි දාමාරුවේ. අපිට වැඩි අමාරු වැඩ කරන මේ ලෝකේ අය ඉන්නවද? හැබැයි ඒ අධික සීතලක හිටියා. සීතලයක රණ්ඩු වෙවි නම් ඉන්නේ. මේ මිනිස්සු පරාදයි. මේ මොන කරදරයක්ද මේ කීකේ බැල බැල නම් යන්නේ. කිවිලා නම් ඉන්නේ. අපි එහෙම වෙන්නේ නැද්ද? අපි දේශගුණයට කිපෙනවා. කිපෙනවද නැද්ද? කිපෙනවා. මේ දේශගුණය මොනව කරන්නේ? හැබැයි අපෝ තරහ උස්සන්නේ. අයියෝ මේ මොනවද මේ? බාහිර දෙයකට අපෝ කිපෙනවා. අපි හිතන්නකෝ මේ දොරක හරියට එකපාර යතුරෙන් දොර ඇරුන්නේ නැත්තම් මොකද? කිපෙනවා. මේ මොනවද මේ කියලා හිතෙන්නේ නැද්ද? දොරේ යතුරකට පුළුවන් අපෝ කිපෙන්න. තරහ උස්සන්නේ. මේ ඒතර බලන්න කොච්චර ලාමකද අපේ හිත. බාහිර අරමුණු ගැන කවර කතාවද කෙනෙක් කියලා බැලුවොත්. බාහිර
බාහිර දෙක දොරේ අතුරේ එකපාර හැරුන්නේ නැත්තම් කිස් බිස් ගන්න අපි නේ එතකොට බාහිරින් කවුරු කෙනෙක් කියලා අපි ඉස්සරහට බැන්නොත් මොනවද බුද්ධ දේශනාවේ තියෙන සක්දෙවිඳු ළඟට මාතලි මාතලි සක්දෙවිඳු ඉන්න තැනට එක මොනවද මේ යක්ෂයෙක් ඇවිල්ලා මේ පෙරේතෙක් ඇවිල්ලා බැනගෙන යනවා. කාටද වන්නේ? සක්දෙවිඳුට. ඔබ මාරමිනියෙක් තමයි තෝ සක්දෙවිඳු කියන්නේ තොට දෙන්න ගහන්න ඕනේ කියකේ දැන් අහසක් කතන්දර කියකේ බලමු. සක්දෙවිඳු කටවහගෙන. එනේ ඉල්ලද්දි කොහොමයි කටවහගෙන? එතකොට මේ සක්දෙවිඳු මෙහෙම කටවහගෙන ඉන්නකොට මාතලීට මේක හරි පස්සුයි. ඒ දුරාට මාතලී සක්දෙවිඳු ගාවට ඇවිල්ලා වන්දනා කරනවා දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු. ඒ කියන්නේ ලෝක දෙකකට අධිපති. කොහෙද ලෝක දෙක? ඔව අහන්න එපා. ඒකත් හොයාගන්න. හැමදේම කියන්න ගියාම කරදරයි. එතකොට මේ දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳුනි මේ ඔබ වහන්සේ යටතේ මහානුභාව සම්පන්න දෙවිවරු ඉන්නවා. මහා පිනකින් ලද තනතුරක්. හැබැයි මේ නීච පෙරේතේ දැන් ඔබ වහන්සේ මේ මහා පරුස වචන ඔබට බනිනවා. ඇයි කියලා මේ කටවහගෙන ඉන්නේ. සමහර විට සක්දෙවිඳු ගාව තියෙන ආයුධයකින් ගැහුවනම් පොළොව පලාගෙන යට යන තරම් දෙයක් කරන්න පුළුවන් හැකියාව සක්දෙවිඳුට තියෙනවා. හැබැයි සක්දෙවිඳුනේ ඇයි කියලා මේ කටවහගෙන ඉන්නේ. ඒ විතරයි සක්දෙවිඳු වදාලා මාතලී මේ ලෝකේ ඉවසීම තියෙනවා. මොනවද තියෙන්නේ? ඉවසීම තියෙනවා. ඒ ඉවසීම අතර අග්‍රම ඉවසීමක් තියෙනවා. මොකක්ද මේ ඉවසීම? පහළ කෙනා බණිනකොට ඉහළ කෙනා ඉවසනවා නම් ඒක තමයි නියම ඉවසීම. ඒක හරියට මේ වගේ. දැන් බොස් බණිනකොට අපි අහගෙන ඉන්න ඕනේද නැද්ද? දැන් ඔයගොල්ලෝ වැඩ කරන තැනක කෙනෙක් ඕගොල්ලන්ට දැන් බණිනකොට මොකද වෙන්නේ? පෙරලා ගහනවා. අහගෙන ඉන්න. ඒ මට වැඩි උසස්නේ බොස්නේ. දැන් මිස් බයිනකොට සර් බයිනකොට ළමයි අහන් ඉන්නේ නැද්ද? අම්මලා බයිනකොට ළමයි අහගෙන. පොඩ්ඩක් කී තරහා ගියාට මුකුත් කියන්න යන්නේ. ඇයි උසස් කෙනා විසින් පහළ ඉන්න කෙනෙකුට බයිනකොට එයාට ඒක අහගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒක නිකන් ධර්මතාවයක් වගේ තියෙන ඉවසන්න සිද්ධ වෙනවා. හැබැයි ගෝලයා ගුරාට බයිනකොට මොකද වෙන්නේ? ගුරා ඉවසුවොත් මොකද වෙන්නේ? සක්දෙවිඳුට ඒ වගේ දෙයක්. පහළ ඉන්න කෙනෙක් නීච කෙනෙක් ප්‍රබල කෙනෙක්ට බයිනවා. ඒ ප්‍රබල කෙනා මේ නීචයා කියන දෙයට අහගෙන ඉඳලා ඉවසනවා නම් සක්දෙවිඳු කොයිකකුව නියම ඉවසීම. බුදුරජාණන් වහන්සේ ළඟට උග අරගෙන ගියා. මාත් බුදුරජාණන් වහන්සේ දාලා එහෙම තමයි. ඒක නියම ඉවසීම. ඇත්තට මේක නියම ඉවසීම නෙමෙයි. මේ තමන්ට වැඩිය දුබල කෙනෙක් තමන්ට සැරෙන් බයිනවා. ඒක ඉවසනවා. ඒක තමයි නියම ඉවසීම. එහෙම හිතක් අපිට තියෙනවා. දැන් කල්පනා කරලා බලන්න. නැත්තම් අර බුදුරජාණන්සේ වදාලා වගේ අපි ඒකටම කනද බුදුරජාණන්සේ වදාලා අර පෙර බණින කෙනාට පෙරලා බයිනවනේ කෙනෙක්. ඒක හරියට මේ වගේ කෝ. එකට කකා බිබී අනුභව කරනවා වගේ වැඩක් කරනවා. එකට කනවා දැකලා තියෙනවා. අර මුස්ලිම් අය එහෙම කන්නේ අර මෙහෙම තැටියක් දාලා වටේ දාගෙන අන්න ඒ වගේ වැඩක්. එකට කකා බිබී එයා අනන එක අපිත් කනවා අපි අනන එකත් කනවා. ඒ වගේ එයාගේ ඉදුල් අපිත් ටික ටික කාලා අපේ ඉදුල් එයා ටික ටික එහෙම වගේ. එකට අනන එක එකට අනුභව කරනවා වගේ වැඩක්. එයා එකක් බයිනවා ඊට වැඩි එකක් මොකද කරන්නේ? අපි බයිනවා. අපි බයින එක අහලා එයා තව එකක් කියනවා ඊට වැඩි එකක් අපි කියනවා. කවදාවත් ඉවරයක් නෑ. කවදාවත් ඉවරයක්. හැබැයි ඒක ආර්ය ශ්‍රාවකයේ ස්වභාවය. ඒක බුදු කෙනෙක් සරණ ගිය ශ්‍රාවකයේ ස්වභාවය. දැන් බලන්න අපි දැන් මේ දේශනාවෙදිම බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බැන්නේ කවුද? මේ කොහෙවත් පාර යන බ්‍රාහ්මණය.
මහා පරුස වචනේ නින්දිත විදිහට ආක්‍රෝෂ පරිපක්ව කරනවා. තථාගතයන් වහන්සේ වචනයක්වත් කිව්වා. කවුරු හරි කෙනෙක් අසුචි එක සෙල්ලම් කරනවා දැක්කොත් අපි ඒක පිළිකුල් කරනවද? මමත් එන්න සෙල්ලම් කරන්න කියලා යනවා. අන්න එහෙම දකින්න කිව්වා. ඒක අපි පිළිකුල් කරනවා. යම් කෙනෙක් දේශය ඇති කරගෙන ගහ මරාගෙන රණ්ඩු කරගෙන බැන ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක පිළිකුල් කරනවා. ඒක පිළිකුල් මොකක්ද මේකේ මේ ඇති සිටි? මොකක්ද මේක මටත් මේ දකින්න කෙනාටත් අප්‍රියයි. අහන කෙනාටත් අප්‍රියයි. කියන කෙනාට කිව්වයින් පස්සේ ලැජ්ජයි. ගොඩක් අයට එහෙම වෙයි. කිව්වයින් පස්සේ ලැජ්ජයි. අපරාධ කිව්වේ කියලා. ඒතර බලන්න ඒකේ ආදීනව සිහි කරලා අපි නැති කරගත්තේ නැත්නම් ඒක අපි හැමෝටම අයහපත කියලා. එහෙම ගතියක් අපේ නැද්ද? හැමෝගෙම තියෙනවා. ඕක තමයි ඇත්ත කතාව. පොඩි අරමුණක් මොකක් හරි ආවොත් වාසණයෙන් අපිට තරහ යන්නේ නැද්ද? තරහයි. ඒ කියන්නේ කීපෙනවා. කීපිච්ච ගමන් මොනවා හරි කියන්නේ නැද්ද? කියන ඕක මේ හැමෝටම තියෙන දෙයක්. ඕක තමයි ඇත්ත කතාව. මේ ඒ කියන්නේ මේ එක්කෙනෙකුට මෙයාට විතරයි තියෙන්නේ අරයට නෑ. මෙයා එහෙම එකක් නෑ. ඔක්කොන්ටම තියෙනවා. ඔක්කොම කියනවා. හැමෝම තව කෙනෙක්ගේ හිතක් රිද්දන්න පුළුවන් නම් එයාට අවස්ථාවක් ආවොත් හේතු සහිතව අනිවාර්යෙන් කරනවා. කීයෙන් කිදෙනද ඒක සිහි කරලා නෑ මම ඔක නොකිය ඉන්න ඕනේ කියලා කරනවා. හැබැයි ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය මොකද්ද වෙන්න ඕනේ? ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය වෙන්න ඕනේ නෑ මේක මම කියන එක යහපත්ද අයහපත්ද? තරහ ඇති කරගන්න එක මට යහපතක්ද අයහපතක්ද කියලා සිහි කරන්න. දැන් අපි මෙහෙට වැඩට එනකොට සාමාන්‍යයෙන් ආයි පඩි අහලාද නැද්ද? බොලේ මේ පඩි අහලා ඉන්නේ මේ ලෝකේ ලබන මේ පොඩි සැපයකටනේ. පොඩි පඩියක් දෙනවා කිව්වොත් තියනවද? එන්නේ නෑ. හැබැයි අපි මේ තරහ අරගෙන කියන දේවල් වල කල්ප ගණන් දුක් විඳිනවා. කියන වචන වල කල්ප ගණන් දුක් විඳිනවා. ඒක ගැන අපබල් රේණුක අපි හිතන්නේ. හැබැයි අපි මේ ජීවිතේ ලබන මේ පුංචි සැපයට අයර බුද්ධ දේශනාවේ තියෙන පෙර බුද්ධ ශාසනයක මේ අම්මලා අහලා තියෙනවා. මේ පෙර බුද්ධ ශාසනයක මෙහෙණින් වහන්සේ ආරාමයක් තිබුණා. මේ ආරාමෙන් 13 වහන්සේලා තැන්පත් කරන චෛත්‍යයක් තිබුණා. ඒක මෙහෙණින් වහන්සේ කෙනෙක් මේක අතුගාලා පිරිසිදු කරනවා. මේක කරන්නේ ශ්‍රද්ධාවෙන්ද අශ්‍රද්ධාවෙන්ද? අතුගාලා පිරිසිදු කරන එක හරි ආසාවෙන් කරයි. දැන් සමහරවල් මෙහි ඇවිල්ලා කරනවානේ ඔය පිරිසිදු කරනවා මේවා කරනවා. එතකොට මේක කර ඉනකොට ඒක රහත් තෙරණින් වහන්සේ. බාහිරින් ගුණය හොයන්න බෑනේ දෙයියනේ. අපිට බාහිරින් කෙනෙකුගේ ගුණයක් හොයන්න පුළුවන්. කවදාවත් බෑ. දැන් බාහිරින් පේන්නේ ඇට මස් ලේ නහර වකුගඩු හදවත අක්මාව ඒවා පේන්නේ නෑනේ බාහිර. එතකොට සාමාන්‍ය රූපයක්. එතකොට පැවිදි වෙච්ච කෙනෙක් කියන අදහසද? එතකොට මමයි එයයි සමානයි කියලානේ අපිට පේන්නේ. දැන් ඔබටත් පේන්නේ එහෙම. දැන් ඉස්සරහා ඉන්න කෙනත් එක්ක බලන්නේ කොහොමද බලන්න? මුත් සයිප්‍රස් මම සයිප්‍රස්. ඌ සුද්දෙක් ගාවට කන්නේ මම සුද්දෙක් ගාවට කන්නේ. එහෙමනේ සසද. උත් හම්බ කරනවා මමත් හම්බ කරනවා. එතකොට සමානයි. හැබැයි ගුණේ වෙනස්. ගුණේ පේන්නේ නෑ. එතකොට අර රහත් තෙරණින් වහන්සේ අර මෙයා අතුගාන මළුවේ ඇවිදගෙන ඊට පස්සේ මේ ඒ ඇවිදගෙන ඇවිල්ලා කිඹුමක් හිතුවා. කිඹුම් යන්න පුළුවන් නේ. අර අතුගානේ කෙනා කරන්නේ ඒක මහා ආසාවෙන්. මෙයාට තරහ ගියා. මේ සෑමල්ුවේ ඇවිල්ලා මේ සල්ලාද ගෑනු වගේ මෙතන මේ කරපු දේ කියලා වචනයක් කිව්වා. කිව්වේ කාටද? ගුණයෙන් අප්‍රමාණ ගුණයෙන් යුක්ත කෙනෙක්. දැන් බලන්න මේ ඔය වචනේ
ඔය වචන දැන් මට කියන්න ඕනේ ඔහොම වචන අපිට කියවෙන්නේ නැද්ද? අපි මේ ජීවිතයේ මේ පුංචි දේත් හිතනවා. හැබැයි ඒ ජීවිතයත් හිතිය හොඳට කිසි ගැටලුවක් නැහැ. ඇස් දෙක වැහෙනකම් විතරයි. නාඩි වැටෙනකම් විතරයි. කර්මයක් රැස් වුණා ධර්ම අවබෝධ කරන්න බෑ. රහතන් වහන්සේ රහත් තෙරණින් වහන්සේලා සමග ගැටි ගැටි හිටියා. රහතන් වහන්සේලා දැක දැක හිටියා. ධර්මය අවබෝධ වුණේ. ආර්ය උපවාදයක් කර්මයක්. එතකොට මේ ධර්ම අවබෝධය සසරේ එන සසරේ මහා දුක් ගොඩක්. ඒ දුක විස්තරය බුද්ධ දේශනාවේ තියෙනවා. දැන් සතෙක් වෙලා එනවා. ඒ සතාට පුදුම දුකක් වෙනවා. ඔක්කොම සිද්ධ වෙන්නේ මේ අර රහස් ඉන්ද්‍රිය මොනවද මේ රහස් මේ මොනවද මේ දැන් තියෙන ඒ ඔක්කොම කුණු වෙනවා. ඔය අපි සත්තු දැකලා තියෙන පාර යනවා. බල්ලෝ මමත් දැකලා තියෙනවා බල්ලෝ ඉන්නවා මේ රහස් දරව ඒ කියන්නේ මේ මොනවද මේ කුණු වෙලා යනවා. ඊට පස්සේ සත්තු වෙලා සත්තු වෙලා උපදිනවා. ඌරු වෙලා උපදිනවා. ගවයෝ වෙලා ඉඳනවා. අශ්ව වෙලා ඉපදුනොත් සසරේ දැන් එනකොට මේ අර තලනවා ඒවා. සසරේ කරන දේ. ඒ කියන්නේ ඒව අදටත් තියෙනවා නෙමෙයි. දැන් අද දැන් අපි දැන් මෙහෙම කතා වුණාට අදටත් මේ එහෙම දේවල් කරනවා. ඔය පිරිමි සත්තුන්ව ඔපරේෂන් කරනවා. අදටත් කවලා දාලා අයින් කරනවා. කැලි බෑලි. ගෑනු සත්තු ඉන්නවා සාදේ පාරවල යනුන් අල්ලලා කපලා දානවා. අදටත් ඒ දුක විඳිනවා. ඉතින් ඒවා සසරේ කර්ම කොහොම රැස් කරගත්තද කියලා කවුද දන්නේ? අර වචනයක් වුණේ සල්ලාල කියලා. තාත්තේ සල්ලාල ගෑණියෙක් වගේ මෙතන මේ කිඹුමක් ඇලියක් කරපු වැඩේ කියලා. කියන්නේ තන කැට කරානේ. ඒතකොට අර වැරදි පාරක යන අය ආපුවම කියන්නේ එහෙමනේ. ආපෝ අර ගෑණි මේ ඉස්සරහට මෙතන මේ තනක් කැට කරා කියලා කියන්නේ. ඕ ගෑණි වෙයි උතන තියන් ඉන්නේ කියලා කියන්නේ ගන්නවල එහෙම කියලා. ඉතින් මේ තැනට වද්දන්න සුදුසු නෑ කියන්නේ. ඒ වගේ අර්ථයෙන් තමයි එතන නින්දා කළේ. සසරේ එනවා ආත්ම ගණන් සල්ලාලකම යන්නේ. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි සල්ලාලකම යන්නේ මේ කියන්නේ. මනුස්ස ලෝකේ ආවොත් සල්ලාලකම යන්නම වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ නිකන් ඉන්න උන්නම්. බලන්න කර්මයේ රැස්ුනේ මොකෙන්ද? තරහ එක මොහොතෙන් හටගත තරහෙන් කිව්ව වචනේ කල්ප ගානක්. එතකොට බලන්න එහෙම වචන අපි කියන්නේ නැද්ද? ඕන තරම් ඒක තමයි ඇත්ත කතාව. ඒ වචනේ කියන්නේ අපි තේරුම් අරගෙන ඉන්න වෙලාවෙ නෙමෙයි. හොඳ අවබෝධයෙන් තේරුම් අරගෙන මේ කරුණා මෛත්‍රියෙන් ඉන්න වෙලාව කවදාවත් කියන්නේ නැහැ. කියපන් කිව්වත් කියන්නේ. හැබැයි තරහ ගිය වෙලාවට අපි මොනවද කියන්නේ කියලා අපිට මතක නැහැ. ඒ වෙලාවට අපි මොකද කරන්නේ? අන්න යුද්ධේ. ඒකනේ භාගතුන් දේශනා කරේ යම් වෙලාවක යම් කෙනෙක් කිපුණද ඒ වෙලාවට තමන් කිපෙන්නේ නැද්ද? පෙරලා කිපෙන්නේ නැද්ද? ඊළඟට කෙනෙක් තමන්ට හානියක් වෙන සිද්ධියක් කරනකොට තමන් මේ වෙනුවෙන් මොනවා පෙරලා දෙයක් කරන්නේ නැද්ද? අන්න ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ වදාලා දුෂ්කර යුද්ධය දින්න වගේ වැඩක්. එහෙම සතුටක් ලබන්න පුළුවන් හැකියාව අපි උපදව ගන්න ඕනේ. මම භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක් කළා. මම හොඳ දෙයක් කළා. මම මගේ ජීවිතේ යහපතක් කරගත්තා. දකින්නේ නැද්ද දැන් අපි දැන් දකින්නනේ අපේ ජීවිතේ දැන් තමන්ගේ අඩුපාඩු තමන් දකින්නේ නැහැ. දැන් මේ අම්මා සාමාන්‍යයෙන් දකින්න දකින්නවද අනේ මම ඉස්සර ලස්සනට හිටියා දැන් ටික ටික කැඩ වෙනවා නේද දකින්නේ. නැත්නම් ඒකත් අනිත් පැත්ත හරවලා ගන්නවා. එහෙම අයත් ඉන්නවා. හිතෙන්නේම නැහැ. එතකොට එහෙම දකින්න ඕනේ. ඇත්ත මේක. අනේ ඉස්සර කොණ්ඩේ සුදුයි. දැන් කොණ්ඩේ කළුයි දැන් ටික ටික කළු මේ සුදු වෙනවා. රූපේ වෙනස් වෙනවා. ඒ වගේම දැන් මේ පිරිහීමක් නේ.
ඒක ඇත්ත. ඒක තමයි ඇත්ත. දැන් අපි කොච්චර හංගල try කරලා හැංගුවට කමක් නැහැ. නමුත් අපි දැන් දකින්නේ බෑනේ. අපි ඒක හිතන්න ඕන. මේ බලන්න මේක මගේ වසඟේ තියාගන්න බෑනේ. ඊට සිහිකර. ඊළඟට හිතන්නේ නැද්ද? ඉස්සර නම් මට හරියට තරහ යනවා. දැන් මට තරහ යනවා දැන් ටිකක් අඩුයි. ඒ නැත්නම් ඉස්සර මට තරහා ගියේ නැහැ. දැන් මට පුදුම විදිහට තරහා යනවා. කියලා දකින්නේ නැද්ද? සිහි කරන්නේ නැද්ද දැන් මගේ ස්වභාවය කොහොමද? ඉස්සර නම් මං දන් දුන්නා. දැන් මට දන් දෙන්න හිතෙන්නේ නැහැ. කියලා එහෙම සිහි කරන්නේ නැද්ද තමන් ගැන? බුදුරජාණන් වහන්සේ තමන් ගැන තමන් ප්‍රත්‍යක්ෂා කරගන්න. අපි අනුන් ගැන නම් කරනවා ප්‍රත්‍යක්ෂා. හැබැයි තමන් ගැන තමයි නැහැ. කාගෙන්ද කරගන්න ඕනේ? තමන් ගැන. ප්‍රත්‍යක්ෂයෙන් තමන් ගැන තමන් නුවණින් විමසන්න. තමන්ගේ ගුණධර්ම ඊළඟට තමන්ගේ නරක පැත්ත. දැන් අපි හැමෝටම එහෙම දෙයක් තියෙනවානේ. හොඳ නැ කියලා සහ නරක කියලා දෙකක් නැද්ද අපි හැමෝටම? අපි හැමෝටම තියෙන එක තමයි ඇත්ත කතාව. ඉස්සරට වැඩිය දැන් මම යහපත්ද අයහපත්ද කියලා අපි සසඳ සිහි කරන්න ඕනේ. අපි 100% හැමෝම සර්ව සම්පූර්ණ වෙන්නේ නෑ. හැබැයි අද අපි දැන් මේක විමස සිහි කරන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අපිට දශමයක් හරි මේ මනුස්ස ලෝකයේ මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්ත පිස්සක්. නැත්තම් මොකද වෙන්නේ? නැත්තම් බුද්ධ දේශනාවේ උපමාවක් තියෙනවා. මණිකක් හම්බ වෙච්ච අන්ධයෙක් වගේ. අන්ධයෙකුට මණිකක් හම්බ වුණොත් මොකද වෙන්නේ? දැන් බිම තියෙනවා මණික් කලක්. දැන් ඔන්න අන්ධයෙක් පාරයක්. දැන් මොකෝ වෙන්නේ? ඉතින් පාස් කරනවා. මණිකට සමහර පයිරුත් ගහගෙන යයි. ඇයි ඉන්නේ. අන්ධයෙක්? අපි කැමති අන්ධයෙක් වගේ මේ සසරේ යන්නද නැත්නම් මණික දැක්කම ඒක අරගෙන තමන්ගේ ජීවිතේ වටිනාකමක් ලබා ගන්න. ඒ නිසා පින්නත් ඔබ දක්ෂ වෙන්න මේ මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට තමන්ගේ අඩුපාඩු තමන් දැක හදා ගන්න. ඒක හදන්න තියෙන හොඳම තැනක් තමයි මේ විදිහට බුද්ධ දේශනා ඉගෙන ගන්න. දැන් මේ මම දැන් එක එක ඇහුවොත් නැති වැඩක් නැහැ ඉතින් අහලා ඕක කියලා. දැන් දේශනා අහව කියවුවා දැන් මම කොච්චර කියලා දීලා ඇද්ද කියලා මේ එක එක අහන්න ඕනේ දැන් වෙලාවක. එතකොට මේව බුදුරජාණන් වහන්සේ දේශනා කරයින් පස්සේ මේ ආක්‍රෝෂ පරිභාජ මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දන ගහලා වැන්දා. බුදුරජාණන් වහන්සේ ළඟට දන ගහලා අනේ ස්වාමීනි මේ මම හරි මෝඩෙක් වගේ ඔබ වහන්සේ සමග කිපිලා ආවේ. ස්වාමීනි ඔබ වහන්සේ කියපු කාරණා හරියට නිකන් අන්ධයෙකුට පහනක් පත්තු කරලා පෙන්නනවා වගේ. හැරිලා තිබිච්ච වහලා තිබිච්ච දෙයක් ඇරලා පෙන්නවා වගේ. මගේ හිත වැහිලා තිබුණා කොහොමද දේශී ඔබ වහන්සේ ගැන. ඔබ වහන්සේ මට මේ දේවල් කියනකොට මේ තරහ ඇති වෙන කෙනා ගැනයි තරහ ඇති කරගන්නේ නැති කෙනා ගැන මට වෙනස මුදුවට තේරුණා. මම ස්වාමීනි තරහ ඇති කරගන්නේ. මම අද පටන් දිවි හිමියේ බුදුරජාණන් වහන්සේ ධර්මයත් සංඝයත් සරණ යනවා. අනේ මාව මේ බුදුසසුනේ පැවිදි කරන්න. බුදුරජාණන් වහන්සේ පැවිදි කළා. ටික දවසකින් උපසම්පදා කළා. උපසම්පදා වෙලා ටික දවසකින් අරහත්ත්වයට පත් වුණා. එතකොට බලන්න මේ ආවේ මොනවා කරන්නද? අන්තිමට ඉවර වුණේ කොතනින්ද? ධර්ම අවබෝධය. රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එතකොට බලන්න දැන් මම අර කලින් කිව්වේ පටන් ගත්තේ මොකද්ද මම කිව්වේ? මේ අපි දැන් මේ අපේ හිතේ කෙලෙස් එක අපි හිතන්නේ නැතුව කරන දේවල් තියෙනවා. හැබැයි ඒ දේවල් අපි කරයින් පස්සේ අපිට සිහි වෙලා අපි හරියට ධර්මයත් එක්ක ගලපලා බැලුවොත් එයාට පුළුවන් මේ බුදුසසුනේ රැකවරණය ලබන්න. තේරෙන්නේ නැති කලවලදී කරන්න පුළුවන් කරනවා. එතකොට දන්නේ නැතුව කරන දැන් මේ බුදුරජාණන් ළඟට ආයේ කොහොමද? මහා දේශයක් හිටියේ දැන් කවුද හිතන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට මේ මෙහෙම බැනලා කරම සරස් කරගෙන ඉන්න බ්‍රාහ්මණයා රහත් වෙයි කියලා. හැබැයි මේ නුවණින් විමසීමේ හැකියාව තිබුණා. මොකක් එක්කද නුවණින් විමසුවේ? ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයත් එක්ක. අකුසලයේ වශයෙන් දැක්කා. වරද වශයෙන් දැක්කා.
දැකලා ඒක පිළිගත්තා. පිළිඅරන් මොකද කළේ? ඒක දුරු කරා. දුරු කළා ඊට පස්සේ කුසල් වඩන්න පටන් ගත්තා. අපේ තියෙන අඩුපාඩුව මොකක්ද? දැන් අපිත් බන අහන. දැන් මේක ඇහුවානේ. දැන් මේක ඇහුවා කියලා හෙට ඉඳලා තරහ ගන්න එක නවත්තනවද? දැන් මොකෝ වෙන්නේ? අපිට වෙන්නේ වැඩි මොකද්ද දන්නවද? අපිට වෙන්නේ මේක ඇහුවා තරහ ගන්න තු ඉන්න ඕනේ තමා කියලා හිතනවා. හරි. මෙතනින් නැගිටලා යනකොටම තරහ ගන්න එකක් එනවා. ධර්මයත් එක්ක බාහලා බලන්නේ. විමසීමේ හැකියාව නැහැ. මෙතනින් නැගිටිනකොටම ඉවරයි. ආගෙන මෙතනින් එළියට යනකොට මොකද්දෝයි අරකෝයි මේක අර කී දැක්කනේ මූණ දිහා බලපු විදිය කියලා කාට හරි දැනගෙන යනවා මෙතන. වෙන්නේ නැද්ද? මම මේක දන්නවද? මේ එතකොට කාට හරි බැන යනවා නම් එතකොට බලන්න එතනම අපි වැරද්දේ. ඒ නිසා දක්ෂ වෙන්න අපිට මේ ලද අවස්ථාවේදී මේ ධර්මයේ පුංචි හරි පිළිසරණක්. ලොකු වෙලාවක් එපා. අඩුම ගානේ මේ මොනවද මම පැයක් තරහ ගන්නේ නැහැ. පුරුදු කර. මම පැයක් කායිකව තරහ ගන්න නැතුව මෛත්‍රිය පුරුදු කරනවා කියලා පුරුදු කරනවා. දැන් ඔය අක්ක මේ දවස් ගණන් කරනකොටනේ බැරි. පැයක් පටන් ගන්න. මේ වෙලාවෙ ඉඳලා මම පැයක් තරහ ගන්න. ඊට පස්සේ ඔක්කොම ටික ගන්න එකපාර කෑ ගන්න. එතකොට ඒක හරියන්නේ නෑ. නැත්නම් හාමුදුරුවෝ එහෙමනේ. ඒ ඊට පස්සේ එහෙම කරපුවම හරි කියලා. එහෙම විමසන්න නම් හොඳට හැකියාව තියෙන අයවට. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ ලද අවස්ථාවේ ඔබේ ජීවිතේට බුදු කෙනෙක්ගේ ධර්මය අපිට හැම කාලෙම අහන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා බුද්ධ දේශනාවේ මම මේකත් කියනවා නැත්නම් දේශනාවේ තියෙන සූත්‍රය කර අම්බ සූත්‍රය කියලා අහලා තියෙනවානේ. අඹ ගෙඩිය උපමා කරලා තියෙනවා. අඹ ගෙඩි මේ ලෝකේ හතරක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? අඹ ගෙඩි හතරක් තියෙනවා. එක අඹ ගෙඩියක් තියෙනවලු එළියෙන් බලනකොට ඉදිලා. හැබැයි කඩලා බලනකොට ඇතුලෙන් අමුයි. තේරුණාද කිව්වද? තව අඹ ගෙඩියක් තියෙනවලු එළියෙන් බලනකොට අමුයි. හැබැයි ඇතුලෙන් කඩලා බලනකොට ඉදිලා. තව අඹ ගෙඩියක් තියෙනවලු එළියෙනුත් අමුයි ඇතුලෙනුත්. තව අඹ ගෙඩියක් තියෙනවලු එළියෙනුත් ඉදිලා ඇතුලෙනුත්. පින්නත් මාන්නේ ඔන්න ඔය වගේ පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා මේ ලෝකේ. මොකද්ද පළවෙනි එක? අඹ තියෙනවා ඇතුලෙනුත්. එළියෙන් ඉදිලා වගේ පේනවා. හැබැයි කඩලා බලනකොට අමුයි. අසපුවට ඇවිල්ලා හොඳට බනනවා. හරි සාන්තයි. හරි කිව්ව සුදුමයි අඳින්නේ. හැබැයි ක්‍රියාවෙන් ඉරිසියා කරනවා, එකට එක කරනවා, තව කෙනෙකුට වෛර කරනවා, බැන ඉන්නේ. ඊට නැත්තම් බැලු බැලමට නිකම් මේ උපාසකම්ම වගේ. ඊට පස්සේ කෙනෙක්ව දකින්න බෑ පදයක් කරනවා. එළියෙන් මොකද වෙන්නේ? එළියෙන් සුදු ඇඳගෙන හරි සෝක් ඉදිරිය වගේ පේනවා. ඇතුලේ ධර්මයේ පිහිටලා. එහෙම ජාතිය කට්ටියක් ඉන්නවා. දැකලා තියෙනවද? අනිවාර්යෙන් ඕක කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තව එකක් තියෙනවා. ඒකේ ඒ අඹ ගෙඩිය එළියෙන් අමුයි. හැබැයි ඇතුලෙන් ඉදිලා. එහෙමම දැකලා තියෙනවා. එහෙමම තියෙනවා. බැලුමට ඉදිලා කියලා හොයන්න බෑ. කහ වෙලා නැහැ. හැබැයි ඇතුලේ හොඳට ඉදිලා. බුදුරජාණන් වදාලා මේ ලෝකේ මිනිස්සු පිරිසක් ඉන්නවලු එළියෙන් මේ කෑ ගහනවා හූ තියනවා මෙහෙම කෝ කියලා ආයෙ හූ තියන්න එපා නැත්තම් තියෙන සද්ද තවත් වැඩි හැබැයි හයියෙන් ඇවිදිනවලු කෑ තා කරනවලු එහෙම hina වෙනවලු හැබැයි ඇතුලේ මහා ගුණ ධර්මයක් තියෙනවා දැන් බැලුමට දැන් මිනිස්සු කියනවා අපෝ වරයාගේ තියෙන අසංවරේ ආපෝ අම්මන්ගේ හැටි අර කතා කරන විදිය කියලා. හැබැයි ඇතුලේ මහා මෛත්‍රියක් තියෙනවා. හරි කරුණාවක් තියෙනවා. ඊළඟට කිසි කෙනෙක් එක්ක රණ්ඩු වෙන්නේ නැහැ. කරුණාව මෛත්‍රිය පිළිලා ගුණ ධර්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම මිනිස්සු ලෝකේ ඉන්නවා. ඒ දෙවෙනි කෙනා. ඊළඟට මොකද්ද? එළියෙනුත් අමුයි
ඇතුළේ තම්බෝ. ඒක තේරෙනවනේ. එදිනුත් කිසි ගුණ ධර්මයක් නැහැ පේන්න. හරියට නිකන් මම මෙහෙම කියනවා. ඔය මස් කඩ කරන්නේ අයිනේ සත්තු මරාගෙන එක. එළියෙනුත් බැලුමට මොකෝ වෙන්නේ? ඒ අයගේ ගොඩාක් තියෙනවනේ. ඒ අය හරි දරුණුයිනේ. ඔය සමහර පැතිවල කියන කඩු අරගෙන එන්නේ, පිහි අරගෙන එන්නේ. ඒ පැතිවල කියන රණ්ඩු කරන්නේ නැහැ සමහර අය. කියනකොට මේ අම්මෝ ওই පැත්ත ගියාම කපලා ඉන්නේ. ඇයි? එළියෙනුත් අමුයි. දැන් අම්මෝ අර කට්ටිය ඉන්නේ ওই පැත්ත යන්න බෑ. අන්න ඒ වගේ. කිසි ගුණ ධර්මයක් පේන්නත් නැහැ, ඇතුළේනොත් නැහැ. ඊළඟට තව පිරිසක් ඉන්නවා. එළියෙනුත් ඉදිලා ඇතුළේනුත් ඉදිලා. බාහිරට ගුණ ධර්ම පේනවා. සංවරයි, කතා බහ ප්‍රියමනාපයි, හරීම මේ හොඳයි. අපි කියන්නේ හොඳ කෙනෙක්. ඒ වගේම හිත ඇතුලේ හරියට ගුණ ධර්ම යහපත්. ඒ නිසා පින්වත්නි ඔබට මම මේක දැන් මතක් කරේයි දන්නවා. ඔබ කොයි යමකටද තෝරගන්න කියලා ඔබම තීරණය කරන්න කියන්නේ. ඒ නිසා මේ ආක්‍රෝෂ සූත්‍රය අහලා ඒකෙන් ගත්ත දේ හරියට ගරගත්ත කෙනා මම කොයි යමකෙඩිය වගේද කියලා හිතන්න. අනිත් අයටත් අඹගෙඩි හතරක් තියෙනවානේ. කොයි එකද කියලා තම තමන්ගේ අඹගෙඩිය තෝරගෙන යනකොට අරන් යන්න. ඒ නිසා මේ උතුම් දහම් කාරණා ඔබ සියලු දෙනාටම තමන්ගේ සිත තුළ අපගේ බුදුරජාණන් වහන්සේ වදාළේ උතුම් ගුණ ධර්ම දියුණු කර ගැනීම පිණිස එකසේ උපකාර ධර්මයක්ම වෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම රැස් කර ගන්න හේතුණු සියලු පුණ්‍ය ධර්මයන් අපි පුණ්‍යානුමෝදනා කරමු. පොළොව වාසී දෙවියන්ගේ පටන් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා විසිරී පැතිරී සිටින සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වන සියලු දෙවියන්ගේ ධාර්මික රැකවරණය මේ පින්වත් සියලු දෙනාට නිරන්තරයෙන්ම ලැබෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන සියලු දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් තුන් ධර්ම අවබෝධය ලබත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මියෝ ඔබ නමින් මිය පරලොව යන්ට යෙදුණු යම්තාක් මළගිය ඥාතීන් නැදී සියලු මළගිය ඥාතීන් මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වන සියලු මළගිය ඥාතීන් සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. වහවහා සසර දුකින් අත මිදෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද දින මේ ධර්ම දේශනාවට සහ සම්බන්ධ වන ඔබ සෑම සියලු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දවසේ දන් සකස් කරේ සියලු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දවසේ ස්වාමින් වහන්සේ උදෑසන දානයත් දහවල් දානයත් පූජා කරන්නට යෙදුණු සියලු දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබගේ දෙමව්පිය දූ දරු ඥාති හිත මිත්‍රාදී සහෝදර සහෝදරි සියලු දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ සියලු දෙනාගේ ඔබ සියලු දෙනාගේ පැමිණ තිබෙන යම්තා කායික දුක් පීඩා ඇත මේ පින් බලයෙන් දුර වෙත්වා. මානසික දුක් පීඩා ඇත මේ පින් බලයෙන් දුර වෙත්වා. කායික මානසික සැප සැහැල්ලු උදා වෙත්වා. කරන්නා වූ ධාර්මික රැකී ආරක්ෂා කටයුතු දූ දරුවන්ගේ කටයුතු කිසි කරදරයක් බාධාවක් හිරිහැරයකින් තොරව සුවසේ කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව උදා වෙත්වා. මේ රැස් කර ගන්නට යෙදුණු පින් බලයෙන් ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුන තුල තව තවත් පින් දහම් රැස් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වෙත්වා කියලා සාදු සියලු දෙනාටම ආශිර්වාද කරමු. සිතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක් සැලසෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සක්ඛ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු. සිල් දනා නිදුක් වෙත්වා.